සාදු සාදු බුදුරුවන වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිඳුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදහම් වන්දිමි 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 සංගරුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි සාදු ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තර
ලෝකුතරෝ පුරිස ධම්මසාරථී වනසේක. සත්තා දේව මනුස්සානං වනසේක. බුද්ධ වනසේක. භගවා වනසේක. දස බලධාරී වනසේක. විසරද ඥානී වනසේක. මහා කරුණික වනසේක. මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ බුදුරජාණන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ වනසේක. ඒ බුදුරජාණන් වහන්සේ සාදර ගෞරවයෙන් මම සරණ යමි. දෙවනුවද සාදර ගෞරවයෙන් මම සරණ යමි. තෙවනුවද සාදර ගෞරවයෙන් මම සරණ යමි. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ විසින් දෙවි මිනිස් ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් සතර සතිපට්ඨාන සතර ඉරිදිපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම සප්ත බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය යන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් මනවින් වදාරන ලද්දේය. පිනෙහි සැබෑ ස්වභාවයද
පවෙහි සැබෑ ස්වභාවයද මැනවින් වදාරන ලද්දේය. ශ්‍රාවක ජනයාටද අවබෝධය ලබා දුන්සේක. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සතර අපා දුකින් මුදවන්නේය. සුගතියෙහි උපත සලසන්නේය. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන්නේය. අමා මහ නිවනට පමුණුවන්නේය. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් සද්ධර්මයද සාදර ගෞරවයෙන් මම සරණ යමි. දෙවනුවද ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සාදර ගෞරවයෙන් මම සරණ යමි. දෙවනුවද ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සාදර ගෞරවයෙන් මම සරණ යමි. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය වන සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ අංගුලිමාල මහරහතන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ආදී උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ කොට මාර්ග ඵලලාභී සබේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඒකාන්ත වශයෙන්ම සුපටිපන්න වනසේක.
උජුපටිපන්න වනසේක ඥායපටිපන්න වනසේක සාමීචිපටිපන්න වනසේක හේයුතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යන සතර මග සතර ඵලයෙන් සමන්විත වනසේක භාග්‍යවතුන් වහන්සේගේ ලය මඩලෙහි උපන් බුදු පුතණුවන් වහන්සේලා ආහුනේය වනසේක පාහුනේය වනසේක දක්ඛිනේය වනසේක අංජලි කරණීය වනසේක ලොවට උතුම් පිංකෙත වනසේක භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සාදර ගෞරවයෙන් මම සරණ යමි. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සාදර ගෞරවයෙන් මම සරණ යමි. තෙවනුවද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සාදර ගෞරවයෙන් මම සරණ යමි. සාදු සාදු අපගේ භාග්‍යවතුන් වහන්සේ වජිරාසනය මත වැඩහිඳ දසමාර සේනාවෙන් යුතු මරු පරදවා උතුම් ශ්‍රී සම්බෝධියට පත්තුසේක.
අපගේ භාග්‍යවතුන් වහන්සේ දඹදිව් තලයේ ලුම්බිනි සල්වනයෙහිදී මනුලොව උපන්සේක අප බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය ලබා 45 වසරක් මුළුල්ලෙහි දෙව් මිනිස් ලෝ සතුන් සසර දුකින් මුදවා අමා නිවන ලැබදුන් සේක බුදුරජාණන් වහන්සේ 80 වැනි වියෙහිදී දඹදිව් තලයේ කුසිනාරානුවර උපවර්තන සල්වනයේ සල්රුක් දෙකක් අතරෙහි උතුරු දෙසට මුහුණලා පනවන ලද යහනේ සැතපී පිරිනිවන් පාවදාලසේක එසේ පිරිනිවන් පාවදාල අපගේ භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරිස ලකුණින් බැබලී ගියා වූ උතුම් බුදු සිරුර රන් දෙනක තැම්පත් කොට රන් පියනකින් වසා සඳුන්දර සෑයට නැංවූසේක අනුබුද්ධ වූ මහා කස්සප මහරහතන් වහන්සේගේ අවසන් වන්දනාවෙන් අනතුරුව දෙවියන්ගේ දේවානුභාවයෙන් ඒ සඳුන් දරසෑයට ගිනියවිල ගත්තේය අහසින් ඇද හැලුණු සුවඳ පැන් වරුසාවෙන් දරසෑය නිවී ගිය කල්හි මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රමුඛ උතුම් රහතන් වහන්සේලා රන් දෙන හැර බැලූසේක දෙතිස් මහා පුරුෂ ලකුණින් බැබලී ගියා වූ
අනන්ත ශ්‍රීය ඇති අසිරිමත් බුදු සිරුර වෙනුවට ද්‍රෝණ 8ක් පමණ වූ සර්වඥ ධාතුන් වහන්සේලා ඒ රන්දිනෙහි වැඩහුන්සේක ඒ ද්‍රෝණ 8ක් පමණ වූ සියලු සර්වඥ ධාතුන් වහන්සේලාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මේ රන් සිවිගය තුල කරඬුවෙහි වැඩ සිටින්නා වූ උතුම් සර්වඥ ධාතුන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. අපගේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස සම්බුදු බව ලබන මොහොතේදී සෙවන සලසාලු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ මව්බිමට තුන්වරක්ම වැඩම කළසේක. අප කෙරෙහි අනුකම්පාවෙන් තුන්වන වර වැඩි ගමනේදී සමනොල පව්ව මුදුනේහි සක්ලකුණින් යුතු උතුම් ශ්‍රී පාද පද්මය පිහිට වූසේක. ඒ ශ්‍රී පාද පද්මයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පද්මයට උපහාර පිණිස සාදර ගෞරව පිණිස
මෙම අසපුවෙහි දිවන අසිරිමත් සිරිපා විහාරයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, හෙට ලබන වෙසක් පුන් පොහෝ දවස ශ්‍රී බුද්ධ වර්ෂ 2562 අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2562ක් සම්පූර්ණ වෙන දවසේ අප සියලු දෙනා දැන් සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සීකරලා අපි මේ පූජාවන් පවත්වන්නටයි. විශේෂයෙන් අපි සතුටු වෙන්න ඕනේ පින්වත්නි, අපට බුදුරජාණන් වහන්සේව සරණ යන්නට ලැබුණා. අප නිතර කුඩා අවදියේ සිට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන නිසා, නිතර ඇහෙන නිසා සමහර විට අපිට මේ සරණ යෑමේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඒ නිසා ඇත්ත පිහිට හඳුනා ගන්න බැරුව නොඑක් ලාමක පුද්ගලයන්ව සරණ යනවා. අමනුෂ්‍යව සරණ යනවා. ඒ අමනුෂ්‍යයන් රාග දේශ මොහ සහිතයි. ඒ අමනුෂ්‍යයන් සරණ ගියපු කෙනෙකුට අමනුෂ්‍යයන්ගෙන් ගැලවෙන්න බෑ. රාග දේශ මොහ තියෙන කෙනෙක් තව කෙනෙකුට බැඳුනහම ඔහු අතාරින්නේ නැහැ. ඔහුව ග්‍රහණය කරගන්නවා. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ ඇර අනේ සියලු දෙනාම රාග දේශ මොහ සහිතය. ඒ රාග දේශ මොහ සහිතය තමන් අදහන අයට ඇලෙනවා. රාග දේශ මොහ සහිතය ඒ කිනාව අදහන් නැතුව ගියොත් එයාට කෝප වෙනවා. කෝප වෙලා දඬුවම් කරනවා. රාග දේශ මොහ සියන කෙනා මුලාවෙන් යුක්තයි. නමුත් පින්වත්නි, අප සරණ ගිය අපගේ ශාස්ත්‍රුන් වහන්සේ රාගය දුරු කළසේක, ද්වේෂය දුරු කළසේක, මෝහය දුරු කළසේක. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මේ පුද පූජාවල් පවත්වන්නේ උන්වහන්සේ පිරිනිවන් පාන්නට කලින් අදිෂ්ඨාන කළා මේ ධාතුන් වහන්සේලා මේ විදියට පවතින්න කියලා. ඒ කියන්නේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා දලදා වහන්සේලා 4 නම, අකු ධාතුන් වහන්සේලා දෙනම, ලලාට ධාතුන් වහන්සේ, ඊළඟට අනිත් ශාරීරික අස්ති කැබලි වලට කැඩිලා ගියා. සහල් යට ප්‍රමාණි, මුම් පියලි ප්‍රමාණි, අබ ප්‍රමාණි කැඩිලා ගියා. දැන් මේ කරඬුවේ වැඩ ඉන්නේ අබ ඇටයක ප්‍රමාණි සර්වඥ ධාතුන් වහන්සේ නමක්. මේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාණයෙන්. මේ සර්වඥ ධාතුන් වහන්සේලාට වන්දනාමාන කරලා
ඒ පින්බලෙන් සතර අපායට නොවැටි දෙවියන් අතරට උපදින්න සලස්සා ගන්නයි අපට සුගතියේ උපත සලස්සා දෙන්නයි මේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. එතකොට යම් කිසි කෙනෙක් හිත පහදවා ගත්තොත් මේ ධාතුන් වහන්සේලා කෙරෙහි ඒ හිත පහදවාගෙන ඉන්න මෙයා පහදවා ගන්නවද නැද්ද කියලා භාග්‍යතුන් වහන්සේ බලාගෙන නැහැ. මේකේ නා මට පහන් තියෙනවද නැද්ද කියලා බලන් ඉන්නේ නැහැ. මේකේ නා මට බුද්ධ පූජාව තියෙනවද නැද්ද කියලා බලාගෙන නැහැ. එහෙම බලාගෙන ඉන්නේ කෙලෙස් සහිත අය. දැන් කෙලෙස් සහිත අමනුෂ්‍යයන්ට වැඳපු මිනිස්සු සරණ ගියා කිය බොරුවට කියා කෙලෙස් සහිත අමනුෂ්‍යයන්ට වැඳපු මිනිස්සු ඒ කෝණයෙන්ම තමයි බුදුරජාණන් වහන්සේ දිහා බලන්නේ. ඊට පස්සේ මේ මිනිස්සුන්ට පහන තියන්න බැරි වුණොත් ඒ මිනිස්සු බය වෙනවා. අනේ බුදු පහන තියන්න බැරි වුණා මට අනතුරක් වෙයි දන්නේ. ඒ මිනිස්සුන්ට බුද්ධ පූජාව තියාගන්න බැරි වුණොත් ඒ මිනිස්සු බය වෙනවා. අනේ මට බුද්ධ පූජාව තියාගන්න බැරි වුණා මේකෙන් මට අවඩක් වෙයි දන්නේ. මට පවක් වෙයි දන්නේ කියලා. මොකද හේතුව? අමනුෂ්‍යයන්ට පූජාවල් පවත්වන කෝණෙන් තමයි ඒ බලලා තියෙන්නේ. අපි බුදුරජාණන් වහන්සේට පහන් දැල්ලුවත් එකයි නැතත් එකයි. උන්වහන්සේට ඒක අදාළ නැහැ. අපි බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජාවල් පිදුවත් එකයි නැතත් එකයි උන්වහන්සේට අදාළ නැහැ. මේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ අපේ පිදුම් බලාගෙන නෙමෙයි. අපි තමයි මේ වන්දනාමාන කරමින් ආදර ගෞරව දක්වමින් බුද්ධ පූජා පවත්වන්නේ. ඉතින් අපිට බුද්ධ පූජාව තියාගන්න බැරුව ගියොත් මේකෙන් මට අවඩක් වෙයි දන්නේ නැහැ කියලා හිතුවනම් එයා සරණ ගිහින්නේ නැහැ. සරණ ගියපු කෙනාට ඒ සිතවිල්ල පහළ වෙන්නේ නැහැ. දැන් බොහෝ දෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කටින් කිව්වට සරණ කටේ විතරයි හිතේ නැහැ. හිතේ තියෙන්නේ කේන්දර නැකත් අමනුෂ්‍යයෝ ඕවා තමයි හිතේ තියෙන්නේ. සැකේ එතකොට ඒවා හිතේ තියෙන පුද්ගලයා කටින් සරණ ගියා කියලා හිතට සම්බන්ධ නැහැ. ප්‍රධාන කට නෙමෙයි ප්‍රධාන හිත. එතකොට බුදුරජාණන් වහන්සේ සරණ යන කෙනා හිතෙන් සරණ ගියා නම් ඒ සරණ ගියපු කෙනා මල් පහන් පූජා කරද්දී හිත සතුට හට ගන්නවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමයි මේ අලංකාර විහාරය හදලා තියෙන්නේ. ඔබ දන්නවා ඇති බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තමයි නොවිසුරුණු ධාතුන් වහන්සේ. ලලාට කියන්නේ නලල් තලෙ. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා සෝවාන් වෙච්ච දෙවිවරු ඉන්නවා. සකදාගාමී වෙච්ච දෙවිවරු ඉන්නවා. අනාගාමී දෙවිවරු ඉන්නවා. අරහත්ත්වයට පත්වෙච්ච දෙවිවරු ඉන්නවා. බ්‍රහ්ම ඉන්නවා. දැන් දෙවියන්ට බ්‍රහ්මයන්ට ඕමනයි ලලාට ධාතුන් වහන්සේ වන්දනා කරන්න. එතකොට බ්‍රහ්ම රාජ්‍ය කොහෙට දෙන්නේ? අපේ මාතෘ භූමියට එන්න ඕනේ. ශේර්විල ලලාට ධාතුන් වහන්සේ වන්දනා කරන්න සාම්පති බ්‍රහ්ම රාජ්‍යත් එන්න ඕනේ. සක්දෙවිඳුත් එන්න ඕනේ ලලාට ධාතුන් වහන්සේ වන්දනා කරන්න. සතරවරන් දෙවිවරු එන්න ඕනේ. ඒ ධාතුන් වහන්සේ උදෙසා පළතුරු පූජාව කරපු ගමන් මේ බුද්ධං සරණං ගච්ඡාමි කිය හිටපු කොටසක් කෑ ගහන්න ගත්තා. මොකටද ඔච්චර පුදන්නේ බුදුන්ට? මොකටද ඔච්චර පුදන්නේ කියලා. ඒ මිනිසුන්ට සරණ නැහැ. සරණ මාත්‍රයක් නැහැ.
ආර්ය උපවාද කරගෙන සසරේ සතර අපායටපත් වෙනවා. ඔච්චරයි. දැන් බුදුරජාණන් වහන්සේට ගරුසරු දක්වන්න තමයි මේ දැන් මේ ධාතුන් වහන්සේලා ඇතා පිටින් වඩම්මල බුදු පූජාවල් ගරුසරු සහිතව වඩම්මන්නේ. ඊළඟට විහාරේ වඩා හිඳවන්නේ. මේ විහාරේ දැකලා හිතුවොත් මොකටද මෙච්චර වේදම් කළ විහාරයක් හදන්නේ? තම තමන්ට වේදම් කළ ලස්සන ගෙවල් හදා ගන්නවා. තම තමන්ට ඉන්න. ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් හැදුවොත් බුද්ධං සරණං ගච්ඡාමි කියන කටින්ම ශාස්ත්‍රුන් වහන්සේගේ පූජාවට බයිනෝ. මම තේරුම් ගත්ත හැටියට ලංකාවේ බොහෝම සුළු පිරිසයි සරණ පිටලා ඉන්නේ. ඒ සුළු පිරිසට විතරයි සුගතිය. ලොකෝ පිරිසක් සරණ කිලුට කරගෙන, ලොකෝ පිරිසක් සරණට හානි කරගෙන, තව කොටසක් ලංකාවේ බුදුන් උපන්නා කියලා සරණත් වනසගෙන, බුදුරජාණන් වහන්සේ වඳින්න තියෙන බුද්ධ භූමියට යන්න තියෙන අවස්ථාවත් වනසගෙන විනාශයකටපත් වෙලා මරණින් මත්තේ නිරේ යනවා. මේ නිසා දුර්ලභව මනුස්ස ජීවිතේ ලැබලා බොහෝම සුළු පිරිසයි බුද්ධ දේශනාවේ තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ වචන එකක්වත් අසම්පූර්ණ නැහැ. හැම වචනයක්ම පරිපූර්ණයි. උන්වහන්සේ වදාලා සකුන්තෝ ජාලමුත්තෝව අප්පෝ සග්ගාය ගච්ඡති. කුරුළු වැද්දෙක් කුරුල්ලන් වල්ලන්ට විශාල දැලක් දානවා කුරුල්ල ගහේ වහලා ඉන්න වෙලාවේ. එතකොට කුරුල්ලන් අල්ලන්ට විශාල දැලක් දාලා කුරුල්ල ටික අල්ලගෙන යද්දි අල්ලගෙන ඉද්දි දැලෙන් රිංගලා එකෙක් දෙන්නෙක් තමයි ඒ දැලෙන් යන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා දැලෙන් නිදහස් වෙලා යන කුරුල්ලෙක් දෙන්නෙක් වගේ අප්පෝ සග්ගාය ගච්ඡති සුගති උපදින්නේ ටික දිනයි කිව්වා. සුගතිය ගැන කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් අපි මේ පින් රැස් කරගෙන මේකෙන් සුගතිය උපදින්න උපකාර වේවා කිව්වහම මේ සුගතියටත් ගරහන මිනිස්සු ඉන්නවා. බාලපඬිත සූත්‍රය කියවුවනම් කවදාවත් ඒක කරන්න බෑ. බාලපඬිත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකේ විස්තර වර්ණනා කරනවා. වර්ණනා කළා ඉවරලා අන්තිමට කියනවා අයංකෝ භික්කවේ කේවල පඬිත භූමි. මහණෙනි දිව්‍ය ලෝකේ කියලා කියන්නේ සර්ව සම්පූර්ණ සත්පුරුෂය උපදින භූමියයි. එතකොට දිව්‍ය ලෝකේ කියන්නේ මොකද්ද? සත්පුරුෂය උපදින භූමියයි. ඕකට ගරහනවා මහමෙවුනාවෙන් දැන් දෙවියන් අතර යන්න කියන්නේ ඕක මොකද කිය. ඒ ගරහන්නේ මහමෙවුනාවට නෙමෙයි ශාස්ත්‍රුන් වහන්සේට. ඇයි බුදුරජාණන් වහන්සේ තමයි වදාළේ සර්ව සම්පූර්ණ සත්පුරුෂ භූමිය දෙව්ලොව කියලා. දෙව්ලොව විස්තර කළා. බාලපඬිත සූත්‍රයේ තියෙන්නේ. එතකොට මේ නිසා පින්වත්නි මේ කාලේ මනාකොට සරණ පීඨන්ට බැරි වුණොත් අර කුරුළු වැද්දා කුරුල්ලන් වල්ලනවා වගේ දැලේ දාලා බුදුරජාන් වහන්සේ කුරුළු වැද්දා කියලා කිව්වේ මාරයාට කියන නම. කුරුල්ලා කියලා කිව්වේ මිනිස්යාට. දැලෙන් නිදහස් වෙලා යනවා කියලා කිව්වේ මැරිලා දෙව්ලොව යනවා. ලේසි කෙනෙකුට දිව්‍ය ලෝකයන්ටත් බෑ. මගපල දෙවනුව කතා කරමු. ඒ තරම්ම වරද්දගෙන තියෙනවා. හැබැයි මනුස්ස ලෝකයෙන් මෙන් අපිට චුත වෙලා ගියාට පස්සේ මේ විඥානේ චුත වෙලා නරක තැනක ඉපදුනාට පස්සේ පසු තැවි හඬා ඉන්න වෙයි.
ඉතින් ඒක වළක්වන්න තමයි අපි මේ සරණ යන්න කී කාලයක් තිස්සේ කියන්නේ උඩඟු මිනිස්සු මේ අවස්ථාව අතාරිනවා. උඩඟුකම සාපයක් කරගෙන ඉන්නේ. උඩඟු නැති කෙනාට මේ අවස්ථාව තියෙනවා. නිහතමාන කෙනාට තියෙනවා. පින්වත්නි අපිට තියෙන ධර්මඥානයත් එක්ක ඒ වගේම අපිට තියෙන අත්දැකීම් එක්ක භාවනා ගැන විශේෂයෙන් අත්දැකීම් එක්ක ඊළඟට අපි අසුරු කරලා තියෙන යෝගීන් එක්ක අපිට බොහොම ලේසියෙන් රවට්ටන්න පුළුවන් මිනිස්සුන්ව මම රහත් මම අනාගාමි මම සකදාගාමි සෝවාන් කියලා හරිය ලේසියෙන් අපි තම තමන්ගෙන් අපිට කියව ගන්න පුළුවන්. එතකොට මිනිස්සු ධර්මයට නෙමෙයි ගරු කරන්නේ ඊට පස්සේ. ධර්මයට ගරු කිරීම දෙවෙනි තැනට දාලා අර පුද්ගලයාව මිම්මකින් මයින්ඩ ගන්නවා. මෙයා රහත්. මෙයා අනාගාමි. මෙයා සකදාගාමි. මෙයා සෝවාන් කියලා. ඊට පස්සේ මිනිස්යන්ට අපිට අද්ද ගන්න මිනිස්යාව ලේසියෙන් කියන්න පුළුවන් පින්වත්නි ඔබ අදාදම සෝවාන් වෙන්න කියලා මම කිව්වොත් අර අදාදම කියන වචනට රැවටිලා සාදුකාර දීලා පස්සෙන් එනවා. ඒ මුලාව අපි කරන්නේ. ඒ මුලාව අපි කරන්නේ. මොකද අපි කරන්නේ අනුකම්පාව වැඩක්. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා ගිහින මුප කරුන්තාන නිච්ච මාමිස දානතු මහණෙනි ආමිෂ දානින් ගිහියන් නිතර උපකාර කරනවා. කරෝත ධම්ම දානේන තේ සම්පච්චුපකාරකං. ඒ අයට කෙලෙහි ගුණ සැලකීමක් හැටියට ධර්මයේ දන් දෙන්න කියනවා. ධර්මයේ දන් දෙන්න කියන්නේ ධර්මයේ දන් දෙන්න තියෙද්දි තමන්ව හුවා දක්ව ගන්න ගියොත් මිනිස්සු අතරේ මම මෙහෙම කෙනෙක් කියලා මිනිස්සු හරි කැමති එහෙම කෙනෙක් හොය ගිහලා අදහන්න. ඇයි හේතුව? උපතින්ම උපංගේ මෝඩයෝ. සංසාරේ ගමන් කරන කෙනා උපංගේ මෝඩයෙක්. සාමාන්‍ය දැනුමක් ලැබිලා අපි මේ උගත්කම් ඇති කරගත්තට අපි උපංගේ මෝඩයෝ. ඒ නිසා අර ප්‍රඥාව නැති වුනහම අදහන්න පුද්ගලයෙක් හොයනවා. කවදාවත් හොයන්න එපා. අදහන්න පුද්ගලයෙක් හොයනවා නම් එක පුද්ගලයා ඉන්නේ අදහන්න. ඒ තමයි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. ඊළඟට අදහන්න ඉන්නේ පිරිසක්. ඒ පිරිස ශ්‍රාවක සංඝ රත්නේ. ශ්‍රාවක සංඝ රත්නේ අදහද්දී මුලට ගන්න සාරිපුත්ත මොග්ගල්ලානාදී රහතන් වහන්සේලා අරගෙන ශ්‍රාවක සංඝ රත්නේ සිහි කරගන්න. ධර්මයෙන් නම් බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනේ. බුද්ධ වචනේ හරියට ගන්න. මොකද බුද්ධ වචනේ වැරදියට තෝරන කාලයක් මේක. පාලි වචන අරගෙන වැරදියට තෝරනවා. මම ඔබට ඉංග්‍රීසි වචනයක් තෝරලා දෙන්නම්. අපි කියනවා අපි පොන්චි කාලේ ඉඳලා අපි දැන් අහලා තියෙන වචනයක් තියෙනවා පයිනැපල්. පයිනැපල් කියන්නේ මොනවද? අනාසි. කෙනෙක් කියනවා මට අවබෝධ වුණා. ඕක නෙමෙයි වචනේ. පයිනැපල් කියන්නේ පයින් ගිහින් ඇපල් කනවා. අන්නේ විදිහට පාලි තෝරන පිරිසක් බිහි වෙලා ඉන්නවා. එතකොට මෝඩ කොල්ලෝ රෑනක් ඉන්නවා හිතාගෙන ඉන්නේ මේ අවබෝධයක් තමයි කියලා. ඊට පස්සේ පිරිස කී යනවා ධර්මයේ කියන්න ඕනේ මගපලලාභී කෙනෙක් විතරයි. අනිත් අය කියන ධර්මයේ වැදගත් නැහැ කියලා. කියා තමන්ගේ මගපල හුවා දක්ව ගන්නවා. මගපල නෑ. අන්ධ බාල පුතජන. අන්ධ බාල පුතජන පිරිසක් පස්සේ දුවනවා. තෙරුවන් සරණ අතෑරලා.
දැන් ඔබට මතක ඇති අපි දන්න කාලේ ඉඳලා කියනවා බුදුරජාණන් වහන්සේ සරණ යන්න. එකම පුද්ගලයයි සරණ යන්න ඕනේ බුදුරජාණන් වහන්සේව. ධර්මයේ සරණ යන්න ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. ශ්‍රාවක සංඝ රත්නය කියලා සරණ යන්න ඕනේ මේ වර්තමානයේ කට්ටිය නෙමෙයි. සරණ යන්න ඕනේ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් ශ්‍රාවක සංඝ රත්නය. මේකේ හොඳට හිත පිටවා ගන්න බේරින්න නම් නැත්තම් බේරෙන්න බෑ. දැල එලලා තියෙන්නේ. අකුරු තුනේ එක්කිනා දැල එලලා තියෙන්නේ. එතකොට මේ දැලෙන් ගැලවිලා කවුරු හරි ගියොත් මනාකොට සරණේ පිටපු එක්කිනා විතරයි ගැලවෙන්නේ. ඒ නිසා පින්වත්නි මේවා නිකන් විසිතුරු දේවල් හැටියට කල්පනා කරන්න එපා. බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියන්නේ අතිශයින්ම දුර්ලභ එකක්. හැබැයි මේ ආත්මේ තිසරණේ රැකගත්තොත් මේ ආත්මේ කුමක් රැකගත්තොත්ද? තිසරණේ රැකගත්තොත් වැරදි බනට හසු නොවි, වැරදි පුද්ගලයන්ට හසු නොවි තිසරණේ රැකගත්තොත් හරියට පිහිටියොත් මෛත්‍රී බුද්ධ ශාසනයේ ඉඩක් තියෙයි. මේ ආත්මේ වරද්දගෙන ආය මනුස්ස ලෝකෙට එනකොට හම්බ වෙන්නේ බුද්ධ ශූන්‍ය කල්පයක්. බුද්ධ කියන වචනේවත් අහන්න ලැබෙන එකක් නැහැ. සත්පුරුෂ කල්යාණ මිත්‍ර කියන වචනේවත් අහන්න ලැබෙන එකක් නැහැ. සත්පුරුෂ කියන වචනේ අහන්න ලැබෙන්නේ. අසත්පුරුෂ ගොඩේ අසත්පුරුෂ තැනක උපදී. එච්චර භයානකයි මේක. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න මේ කාලේ මහා එක්කිනා නැත්තම් කියනෝනම් මාර්යා දැල එලලා තියෙන. ඔක්කොම අල්ලනවා. තෙරුවන් සරණේ පිටපු එක්කිනා විතර බේරේ. අනිත් අය කෙරේ අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඒ බඳු තත්වයක් මේ මනුස්ස ලෝකේ තියෙනවා. බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙලා ගියාට පස්සේ දැන් ඔන්න මේ බලන්න කල්පනා කළා මිනිස්යන් තුළ නැති ප්‍රශ්නයක් හැදුවා. මොකද්ද? ලංකාවේ බුදුන් උපන්නා කියලා. මිනිසුන්ට නැති අර්බුදයක් හැදුවා. ඊට පස්සේ ඒක තහවුරු කරන් එක එක කතන්දර ගොතන්න ගත්තා. මිනිස්සු දෙකට බෙදලා වාද කරනවා. මාර්යා එක ගලෙන් දෙන්නෙකුට ගහනවා. එක ගලෙන් දෙන්නටම වදිනවා. අපූර්වට ධර්ම කතාවේ කර කර හිටියා. මිනිස්සු ලස්සනට තිසරණයට පැමිණ හිටියා. ඇවිල්ලා කියන්න ගත්තා නෑ සෝවාන් වෙන්නවත් ඕනි බණ කියන්න නැත්තම් බෑ. ආර්ය පුද්ගලයෙක් වෙන්න ඕනි බණ කියන්න, ධානවත් ලබන්න ඕනි බණ කියන්න කියලා පට්ටපල් බොරු කියන්න ගත්තා. බුද්ධ වචන වල නැති ඒවා. පාලි වචනේ උපුටා දක්වලා ඒ පාලියේ නැති අර්ථයක් සිංහලෙන් කියනවා. පාලි දන්නේ නැති මිනිස්සු මං කිය උපංගේ මෝඩිය කියලා මිනිස්සු කියන්නේ. උපංගේ මෝඩිය නොවේ නම් මිනිස්සු දේශපාලනඥයන්ට මෙහෙම නාස්කණ්ඩු දාන්න පුළුවන්ද මිනිස්සුන්ට? උපංගේ මෝඩිය මිනිසයා කියන්නේ. ඉතින් ඒ නිසා නෝනක්කාරයෙක් වෙන්න නම් බුදු කෙනෙකුගේ ධර්මයක්ම අහලා හිත පහදවාගෙන තමන්ට යෝනිසෝ මනසිකාරේ යෙදෙන්න දන්නේ නැත්තම් හිත පහදවාගෙන මේ සරණේ පිටලා ඉන්න ඕනේ. සරණේ මනාකොට පිටලා ඉන්න. ඒ සරණේ මනාකොට පිටා සිටීම අපට විශාල පිටක්. ඒ කියන්නේ පින්වතුනි දැන් බලන්න සහම්පති බ්‍රහ්ම රාජ්‍යයත් ඇවිල්ලා වඳින්න නම් ලලාට ධාතුන් වහන්සේ කොහෙට දෙන්න ඕනේ? සේරුවිල එන්න ඕනේ. එතකොට සහම්පති බ්‍රහ්ම රාජයාට වුණනම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා එකතැන වැඩ ඉන්න ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වඳින්න රුවන්වැලි සෑයට එන්න ඕනේ. සහම්පති බ්‍රහ්ම රාජයාට සීමා බෝධිය වඳින්න නම්
අනුරාධපුරයට එන්න ඕනේ. ශ්‍රීමා බෝධි ඉතිහාසය මම කියන්නම් පොඩ්ඩක්. මුලින්ම බුදුරජාණන් වහන්සේ උපදිනකොට බෝධි අංකුරය හටගත්තනේ ඉන්දියාවේ මේ ගයාවේ උර්වේල ජනපදයේ නිරංජරා නදිය අසබඩ බුදුරජාණන් වහන්සේ එතනට වඩිනකොට බෝධින් වහන්සේට වයස 35යි. ඊට පස්සේ මේ බෝධින් වහන්සේ තමයි දිගටම වැඩ හිටියේ. අවුරුදු 230 ගානක් ඒ බෝධින් වහන්සේ නිරුපද්‍රිතව වැඩ බුදුරජාණන් ඊටත් වැඩි 250 ගානකටත් වැඩි. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236යි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිද්දී ජයශ්‍රීමා බෝධින් වහන්සේ අරගෙන. එතකොටත් මේ බෝධින් වහන්සේ වැඩ හිටියේ. එතකොට ඒකට තව 80ක් එකතු කරන්න ඕනේ. එතකොට අවුරුදු 300 ගානක් නිරුපද්‍රිතව වැඩ හිටියා. ඒ බෝධින් වහන්සේට ධර්මාශෝක රජුව පණ පුදලා හිටියේ. දිනපතා ධර්මාශෝක රජුව ඒ බෝධින් වහන්සේට බුද්ධ පූජා පවත්වනවා. ධර්මාශෝක රජුගේ බිසවක් හිටියා අසන්දි මිත්‍රා කියලා. ඒ අසන්දි මිත්‍රා කියන බිසව අභාවයටපත් වුණා, කලුරිය කළා. ඊට පස්සේ තව බිසවක් හිටියා. ඊට පස්සේ දෙවෙනි බිසව ගත්තා. ඇගේ නම තිස්ස රක්ඛිතා. ඒ බිසව තමන්ට අවධානය යොමු කරගන්න රජුරුවන්ගේ නොයෙක් වෙහෙසක් ගත්තු දුෂ්ට ගෑණියක්. ඒ බිසවට ඕරුනේ පුළුවන් තරම් රජුරුවන්ගේ අවධානය තමන්ට ගන්නටයි. නමුත් මේ බිසව කවුද තිස්ස රක්කිතාට කල්පනා කරාම තමන්ට නෙමෙයි අවධානය තියෙන්නේ රජුරුව. ජයශ්‍රීමා බෝධින් වහන්සේට පැටනා ඉඳලා පැටනා කියන්නේ පාටලිපුත්‍ර ඉඳලා බුද්ධ ගයාව දක්වා පාර හදලා දෙපැත්තේ මල් පළතුරු අවලා පැම්පකුණු හදලා කෙලින් පාරක් තිබුණා ඒ රාජධානිය. එතකොට රජුරුව නිතර එන්නේ බෝධින් වහන්සේ වඳින්න. බෝධින් වහන්සේ මගේ කියාගෙන රජතුමා හිටියේ අශෝක අධිරාජයා. ඒ බෝධින් වහන්සේ මගේ කියලා වඳිනකොට මේ තිස්ස රක්කිතාට බෝධින් වහන්සේ කෙරේ තරහකට ගත්තා. තිස්ස රක්කිතා තමන්ගේ මිනිසු ධම්මලා බෝධින් වහන්සේට විස යෙදූ මඩුකටු වලින් සිදුරු වලට ගැහුවා. බෝධින් වහන්සේ අපවත් වුණා. එතකොට මේ අපවත් වෙන්න ඉස්සෙල්ලා තමයි බෝධි ශාඛාව ලංකාවට වැඩමෙව්වේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිද්දී අසන්දි මිත්‍රා ඉන්නවා. ඊළඟට විදිසා දේවිත් ඉන්නවා. එතකොට නියම බෝධින් වහන්සේ තමයි ලංකාවට වැඩමෙව්වේ. එතකොට ලෝකෙ ඉතුරු උනේ අපි කියන්නේ නියම කියලා ඔරිජිනල්. ඒ ඔරිජිනල් බෝධින් වහන්සේ ඉතුරුනේ අනුරාධපුරේ විතරයි. එතකොට අවුරුදු 300ක් විතර බෝධින් වහන්සේ වයසයි. ඒ බෝධින් වහන්සේව තිස්ස රක්කිතා මඩුකටු ගස්සලා විස සහිත බෝධින් වහන්සේ අපවත් වුණා. ධර්මාශෝක රජුරෝ දැනගත්ත මේ සිද්ධිය දැනගෙන ආණ්ඩා බෝධින් වහන්සේ ළඟට ඇවිල්ලා බෝධින් වහන්සේගේ පොළව කිරිවලින් නෑවුවා. කිරිවලින් නෑවුවාම ධර්මාශෝක රජුරු බලාගෙන ඉඳිද්දි බෝවංකුරේ පැන නැග්ගා. ඒ බෝධින් වහන්සේ වැඩ හිටියා අවුරුදු 1000ක් වගේ කාලයක්. දෙවෙනි බෝධින් වහන්සේ. ඊට පස්සේ ඉන්දියාවේ ඔය මහායාන හින්දු ඝට්ටනයත් එක්ක ශිව භක්තික දැන් ඔය තිරුපතියෙම ඉන්නේ ශිවනේ. ශිව භක්තික පිරිස වැඩි වුණා. ශිවකාලී. ඒගොල්ලෝ අසුර තුනුරුවන්ට ජම්මන්ත වෛර. දැන් ඔය අපේ මිනිස්සු යන්නේ පූජාවල් අරගෙන.
තුනුරුවන්ට ජම්මන්ත වෛර. මාරයාගේ දකුණු අත. ශිව. එතකොට මේ ශිව ඇදහිල්ලට පත් වෙලා ඔය දකුණු මේ බෙන්ගාලේ හිටියා සශාංක කියලා රජ කෙනෙක්. සශාංක කියන රජුරවන්ට බ්‍රාහ්මණය කිව්වා ඉන්දියාවේ බුද්ධ ශාසනය අතුරුදහන් කරන්න නම් බෝධියේ වනසන්න ඕනේ කිව්වා. එතකොට රජුරුව මොකද කළේ? ඒ බෝධින් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ බෝධින් වහන්සේගේ මුල ඉඳලා උදුරලා ගිනි තිබ්බා. බුද්ධ ගයාවේ වජිරාසනේ සෙවන සැලසූ බෝධින් වහන්සේගේ අනතුරු ගොඩක් අය දන්නේ මේ කාලේ නම් මිනිසුන්ට ශ්‍රද්ධාවක් නැති ගානයි. ශ්‍රද්ධාවක් නැති ගානයි කියලා කියන්නේ මන් දවසක් බුද්ධ ගයාවේ මෙහිම විහාරේ ඉස්සරහා ගියාම මම වඳින්නේ මේ ඉස්සරහම පැත්තේ. අපි හවස 7ට විතර වන්දනා කර කර ඉන්න පිරිත් කී. සාමාන්‍ය මං බුද්ධ ගයාවේදී ඇස් අරගෙන තමයි මං සාමාන්‍ය වන්දනා කරන්නේ. තායිලන්තෙන් පිරිසක් ආවා. මේ අපේ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව ගැන මේ කියන්නේ. තායිලන්තෙන් පිරිසක් ආවා. ඔබ දැකලා තියෙන අර වයින් ග්ලාස් එකේ හැඩයට, ඒ කියන්නේ හිටවන්න පුළුවන් විදියට ලස්සන නෙළුමක හැඩයක් මට මතක පහන් වගේක්. ඉටිපන්දම ගහලා ලස්සන්ට මේ මිනිස්සු ගාථා කීකේ වජිරාසන භූමියේ වජිරාසන විහාරයේ පැදකුණු කළා. පැදකුණු කරලා අපි වන්දනා කරන තැන ඉස්සරහැම අර විහාරයට හේතු කළා බිම. මොකද ඇතුලේ පහන් තියන්න දෙන්නේ නැති නිසා බිම පහන් පොලිම තිබ්බ මං හිතන්නේ පහන් 20ක් විතර. ඊට පස්සේ ලංකාවේ නෝනලා වගේක් කාවා වඳින්න. ඉංග්‍රීසි කතා කරනවා මට ඇහුණා. මං හිතන්නේ ටිකක් උගත් මාන්නේ තියෙන පිරිසක්. ඇවිල්ලා වන්දනා කරන ගමන් එක ගෑනුවෙක් කෙනෙක් දැක්කා. අර පහන් ටික නිවිච්ච පහනක් තිබුණා. ඒ ගෑනුවෙක් කෙනා හිමීට වටපිට බලලා නිවිච්ච පහන ගත්තා. අරන් එතන හිටපු හාමුදුරුවන්ගෙන් ඇහුවා දැන් මේ පහන් වැඩක් නැහැ නේ අපි මේවා අරන් යන්නද කියලා. අනිත් ගෑනු ටික එක්කන් ආවා. තා පිරිමිත් ආවා. අර බුදුරජාන් වහන්සේට පූජා කරපු දැල්ලි විදිහට පහන් ටික කටින් පිබලා නිවාගෙන ගියා. ගිහලා අර ඔක්කොම අරගෙන ගියා. මම කල්පනා කළා අනේ මේ මිනිස්සු මෙච්චර දුර ආවේ මේ පව කරන්නටද? ලක්ෂ ගාණක් වේදම් කරගෙන මේ ආවේ මේ උඩඟු හැත්ත මේ පව කරන්නටද? මේ පව රැස් කරන්නටද? ඔන්න තත්ත්වය. මගේ ඇස් දෙකෙන් දැකපු එක මම මේ කියන්නේ. ඒ නිසා අර මේ වර්තමාන මිනිස්යාගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණය තේරුම් ගන්න හොඳ ඒවවුවා. අර සසාංක බෝධිය ගිනි තියලා පිච්චුවා. පින්වත්නි හරි ආශ්චර්යයි. බෝධි අංකුරය පැන නැංගා. බෝධි අංකුරේ පැන නැංගා. ඒ බෝධි අංකුරේ කාලයක් වැඩ ඉඳලා ඒ බෝධින් වහන්සේ සුද්දන්ගේ අතට ඉන්දියාව එනකොට ආයමත් ඒ බ්‍රාහ්මණයෝ ඒ බෝධියත් කපලා විනාශ කරලා බෝධියක් නැහැ. වජිරාසනේ ළඟ බෝධියක් නැහැ. ඊට පස්සේ පුරාවිද්‍යාවේ අධ්‍යක්ෂ වෙලා හිටපු කනින්හම් කියන මහත්තයා ලංකාවට ඇවිල්ලා අනුරාධපුරේ ජාසිරිමහ බෝධින් වහන්සේගේ ශාඛාවක් තමයි ඉන්දියාවේ වජිරාසනේ ළඟ රෝපණය කළේ. අනුරාධපුරයෙන් වඩම්මලා. ඒ බෝධින් වහන්සේ පුංචි
අනගාരിക ධර්මපාලතුමා ඉන්දියාවේ යද්දී ඒ ෆොටෝ එක දැකලා මිසදිටුවෝ කෑ ගහන්න ගත්තා මේ බෝධින් වහන්සේ කොහොමද මේ බුදුන් උපන්නා කියන්නේ බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච තැන එච්චර පුංචි බෝධියක් තියෙන්නේ කොහොමද කියලා ගරහන්න පටන් ගත්තා. මොකද හේතුව බෝධින් වහන්සේගේ ඉතිහාසෙවත් දන්නේ නැහැ. එතකොට දැන් තියෙන්නේ ඉන්දියාවේ වජිරාසනය ළඟ හතරවෙනි වතාවේ රෝපණේ හතරවෙනි වතාවට ලංකාවෙන් රෝපණය කරපු බෝධින් වහන්සේ. ඔය ලොකුවට හැදිලා තියෙන ලස්සනට. කලින් බෝධින් වහන්සේලා තුනම ඝාතනයට ලක් වුණා. බෝධින් වහන්සේලා තුනමම ඝාතනයට ලක් වුණා මිසදිටුවන්ගෙන්. ඉතින් ඒ නිසා පින්වත්නි මේ මිනිස්යන්ට පුදුම සහගත එකක් තියෙනවා. ඒකට හේතුව තමයි මං හිතන්නේ මායාගේ ග්‍රහණයනේ මේ ලෝකේ තියෙන්නේ. මාර බැල්ම වැටිලා මිනිස්සුන්ට ඒ මිනිස්සු අසත්පුරුෂයාට බැල්ම වැටෙනවනේ. අසත්පුරුෂයා තමයි මායාගේ සේනාව. අසත්පුරුෂ මිනිසයා වැඩ කරන්නේ මායාගේ කටයුත්ත. අසත්පුරුෂ භූතයා මායාගේ කටයුත්ත කරන්නේ. අසත්පුරුෂ අමනුෂ්‍යයා මායාගේ කටයුත්ත කරන්නේ. අසත්පුරුෂ උපාසක මායාගේ කටයුත්ත කරන්නේ. අසත්පුරුෂ උපාසිකාව මායාගේ කටයුත්ත කරන්නේ. අසත්පුරුෂ භික්ෂුව මායාගේ කටයුත්ත කරන්නේ. අසත්පුරුෂ භික්ෂුණිය මායාගේ කටයුත්ත කරන්නේ. සත්පුරුෂයා විතරයි යෝනිසෝ මනසිකාරයේ දීලා යාන්තම් තෙරුවන් සරණේ පිහිටලා හිතරක ගන්නෙ. ලේසි වැඩක් නෙමෙයි මේක. ඉතින් ඒ නිසා පින්වත්නි මේ තෙරුවන් සරණේ හිත පිහිටවාගෙන යනවා කියන්නේ අපි හිතන තරම් ලේසි කන්නේ. මොකද අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි තෙරුවන් සරණ හිත පහදවන්නේ නැතුව තමා කෙරෙහිම පහදව ගන්නවා. අසත්පුරුෂයා හැමතිස්සෙම ලෑස්ති තමා කෙරෙහි පහදවන්නයි. බුදුරජාන් වහන්සේ කෙරෙහි පහදවනටත් විරුද්ධයි. ධර්මයේ කෙරෙහි පහදවනටත් විරුද්ධයි. ඇත්ත කියනටත් විරුද්ධයි. දැන් ඔන්න අපි කියමු දැන් ඔන්න අපි මුල් කාලේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා කළා. ඒ ධර්මයේ කිව්වා මිනිස්සු ඇසීමෙන් සතුටු වුණා. මිනිස්සු හිටපු තැනමයි. ඇසීමෙන් සතුටු වුණා. හිටපු තැනමයි. ඊට පස්සේ කල්පනා කරලා බැලුවම් පස්සේ මිනිස්සුන්ගේ නුවණ මෙහෙවන්න හැකියාව නැහැ. ඒකනේ හිටපු තැනම ඉන්නේ. ඊට පස්සේ මගේ ළඟ මහාන වෙච්ච අය ගත්තොත් ඊට වඩා භයානකයි. ඒ අය ලෑස්ති වුණා එකතු වෙලා මේක වනසන්න. දන්නවනේ කට්ටිය ප්‍රශ්න ඔක්කොම. ඉතින් ඊට පස්සේ කල්පනා කරාම මට තේරුණා මේ බොහොම පිම්මදි. ඊට පස්සේ මම මොකද කළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි හිත පහදවාගෙන මම කිව්වා මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරන අදහස තියාගෙන හොඳට පින් කරන්න, දන් දෙන්න, සීල් රකින්න, ගුණධර්ම රකින්න, සුගති හිත පිටවා ගන්න. අසත්පුරුෂයෙ කිපුණා. ඇයි අසත්පුරුෂය පැවැත්ම හොයන්නේ දැන් මගපල ලබන්න, දැන් මගපල ලබන්න කියනවා. කියනකට අර මෝඩ මිනිස්සු හැගීමකට වහල් වෙලා ඒ පස්සේ වැටෙනවා. ඉතින් අපිටත් තිබුණා දැන් ලබන්න කී දිගටම දක්කගෙන යන්න. දැන් ලබන්න කියලා මමත් කිව්වනම් සාදු කී පිරිස කැරකි ඉන්නේ. මොකද දැන් මම ධර්මයේ ඉගෙන ගන්න කාලේ මම රහත් කියපු හාමුදුරුවෝ ළඟ මම හිටියා. මාත් එක්ක එකට හිටපු රහත් කීකේ හිටියා. අන්තිමේදී මට තේරුණා පුතඥ කියලා ඒ සීලු දෙනා. දැන් ওই තායිලන්තේ පොත්පත්වල තියෙන අජාම් මොන් හාමුදුරුවන්ගේ ඒ වගේ හාමුදුරුවෝ කොටස් ඉන්නේ. ඔක්කොම පුතඥ කියලා මම දන්නවා දැන් අර විස්තරය මම දන්න නිසා. ඒවමයි කිව්වේ.
මේම දෙවිවරු ඇවිල්ලා කමඨාන් දෙනවා, මේ රහතන් වහන්සේලා ඇවිල්ලා ආවාද කරනවා, සාරිපුත්තු මහරහතන් වහන්සේ ආවාද කරන මේ ඔක්කොම භූත විකාර. මං ඒ කාලේ මේව ඇත්තයි කියලා හිතන් හිටියා. පස්සේ අවසානයේ මං එක ස්වාමීන් වහන්සේ නමක් මරණාසන්න මොහොතේ මට කිව්වා ඥානানন্দ මොකක් හරි වෙන පාරක් ඇති ඔයා පුළුවන් නම් හොයාගන්න කියලා. වෙන පාරවල් නැහැ. බුදුරජාන් වහන්සේ වදාළ දේ විතරයි. ඉතින් ඒ නිසා අන්තිමට මම කිව්වා මේකේ තියෙන්නේ සත්පුරුෂයන්ගේ ආශ්‍රය තියෙන තැනකට යන්න. සත්පුරුෂ ආශ්‍රය තියෙන දිව්‍ය ලෝකයක උපත ගන්න පින රැස් කර ගන්න. අසත්පුරුෂයෝ ටික මේකට තිරිසියයි. දිව්‍ය ලෝකේ අනේකත් වළක්වනවා. වළක්කලා කියනවා නෑ නෑ දැම්ම මේක කරගන්න කියා දුෂ්ටකමින් ඉන්නවා. ඉතින් මේ නිසා අපි හිතනවට වඩා මේ අභ්‍යන්තර සිත මිනිස්යන්ගේ හරීම දුෂ්ටයි. කටින් වෙනින් එකක් කියනවා, ඇතුලේ වෙනින් එකක් තියෙනවා. එතකොට අභ්‍යන්තර දුෂ්ටකම නිසා සුගතියට අනේකත් වළක්වනවා. සුගතිය ගිහිල්ලා කොහොමද කරන්නේ? මහමෙවුනාවෙන් ඉස්සර කිව්වේ කොහොමද? දැන් කොහොමද කියන්නේ කිය ආර අපහදෝනෝ. අපහදෝලා සුගතියට යන්න තියෙන එකත් නැති කරනවා. අපිටත් තිබුණා ඉස්සර කියන එකම කියාගෙන යන්න මේ බැරි බව පෙනිපෙනි. මං කල්පනා කළේ ඒකනේ මට නම් තියෙන අනුකම්පාවක්. මොකද හේතුව අපිට මේ තියෙන පින්වත්නි මේ දහම් දැනුමත් එක්ක අපිට අපිව හුවා දක්ව ගන්න නම් ඕන තරම් දේවල් තියෙනවා. දිව්‍ය ලෝක සම්බන්ධයෙන්, යෝගීන් සම්බන්ධයෙන්, භාවනා සම්බන්ධයෙන් ඕන තරම් දේවල් තියෙනවා. හුවා දක්ව ගන්න ඕන නම් ඒක අදාළ නැහැ. ඒක ඔබට අදාළ නැහැ. ඔබට අදාළ බුදුරජාණන් වහන්සේ ගුණ හඳුනාගෙන සරණ යාම. ඔබට අදාළ ධර්මයේ සරණ යාම. ඔබට අදාළ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යාම. ඒ අදාළ දේ හඳුනා නොගත්තොත් රවුමක් ගහලා වැටෙනවා. හැබැයි නවතින්නේ නිරේ. නවතින්නේ නිරේ. නිරේ නවතින්න නම් අපි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මනුස්ස ජීවිතේ સમાપ્ત වෙන්නේ නිරෙන් නම් ඒක අභාග්‍ය නැද්ද? අවාසනාවද නැද්ද? මේ ලෝකේ හැමතැනම මගේ රාග දේශ මොහ තියෙන ලෝකේ ඇති. ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ධර්මයේ සරණ ගිහින් ශ්‍රාවක සංඝයා සරණ ගිහින් සරණේම හිත පිහිටවගෙන ඉන්න. ආයේ දිව්‍ය ලෝකේ පතන්න දෙයක් නැහැ. මම දිව්‍යයන් අතර යනවා කීකේ පතන්න දෙයක් නැහැ. සරණේ මනාකොට හිත පිහිටවාගෙන ඉන්නකොට එයා ටික ටික සිල්වත් වෙනවා. සත්පුරුෂ වෙනවා. හැබැයි සත්පුරුෂ ධාතුව හිතේ තිබුණොත් සරණ පිහිටනවා. දැන් අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නවනේ. අපේ තියෙනවා එක එක ධාතු ස්වභාවය. ධාතු ස්වභාවය තියෙනවා මේ අසත්පුරුෂයාට අසත්පුරුෂයා ඇදිලා යනවා. සිල්වතාට සිල්වතා ඇදිලා යනවා. දෙබිඩි චරිත තියෙන කෙනාට දෙබිඩි චරිත තියෙන කෙනාට ඇදිලා යනවා. ඍජු මිනිස්සයා ඉන්න තැනට ඍජු මිනිස්සයා ඇදිලා යනවා. වංචනික මිනිස්සයා ඉන්න තැනට වංචනික එක්කෙනා ඇදිලා යනවා. ආන් ඒ වගේ ධාතු ස්වභාවයක් තියෙනවා. එතකොට සත්පුරුෂ ධාතු තියෙන එක්කෙනා තෙරුවන් සරණේ පිහිටනවා. එතකොට සත්පුරුෂ ධාතුව තියෙනවද නැද්ද කියලා අපිට හොයන්න තේරෙන්නේ නැහැ. හැබැයි තෙරුවන් සරණේ මනාකොට පිහිටා හිටියොත් ඍජු සිතෙන් තෙරුවන් සරණේ පිහිටා සිටින්න ඕනේ කොහොමද? ඍජු සිතෙන්. ඕන දෙයක් අතාරින්න පුළුවන් වෙන්න ඕනේ තෙරුවන් සරණේ මනාකොට පිහිටලා.
අපේ ඍජුසිත නැති වෙච්ච ආකාරය මම චුට්ටක් කියන්නම්. සුදු අධිරාජ්‍යවාදීන් අපේ රට යටත් කර ගන්නකම්ම අපි හිටියේ රජෙකුගේ යටතේ. අවසාන කාලේ අපිට අවංක සිංහල බෞද්ධ රජෙක් හිටියේ නෑ. ඒ නිසා ඒ රජුරුවන්ව පොළඹවලා රජුරුවන්ව බේබද්දෙක් කරන්නට සුද්ධ උපක්‍රම කළා. ඊට පස්සේ ඒ රජුරුවෝ ඇහැලේ පොළගේ දරුවෝ මරණ එකට අස්සම් කරද්දී ඉඳලා තියෙන්නේ 100න් නෙමෙයි. එච්චර බීලා හිටපු වෙලාවක තමයි අස්සන අරන් තියෙන්නේ. එහෙම කළා සිංහලයන්ට රාජාණ්ඩු විපා කෙරෙව්වා. ඊට පස්සේ සුද්දන්ගේ යටතට සිංහලේ වැටුණා. ඊට පස්සේ 1800 ගණන් වල මේ ඊස්ට් ඉන්ඩියා කම්පැනි කියන සමාගමක් තමයි අපි යටත් කළේ. ඊට පස්සේ අපේ රුහුණ තමයි ඔය මඩකලපු අම්පාර මේ පැත්තේ ඉඳලා දකුණට රුහුණ සිංහලෙ හිටියේ වෙල්ලස්ස කැරළේදී රුහුණ විනාශ කළා මුස්ලිම් අයට මේ පැත්ත දුන්නා. ඊට පස්සේ ජන්‍යා විනාශ වෙලා ගිහලා අපිට හැබැයි මාගම අයිමි වුණා. ඇත්ත මහගම තියෙන්නේ මේ පැත්තේ. ඔය මුදුමා විහාරය තියෙන මේ පැත්තේ තමයි තියෙන්නේ මාගම්පුර. ඒ කාලේ තේවතු වල වැඩ කරන්න සිංහලයන්ට කම්කරු හැටියට එන්න සුද්ධ කතා කළා. සිංහලේ කිව්වා අපි වැඩ කරන්නේ නැහැ කිව්වා කාටවත් දාසකම් කරන්න. ඊට පස්සේ සුද්ධ තීරණය කළා තේවතු වල වැඩට පිටරටින් මිනිස්සු ගේන්න. මුලින්ම තීරණය කළේ චීනෙන් ගේන්න. චීනෙ ගේන්න වියදම වැඩි. ඊට පස්සේ දකුණු ඉන්දියාවෙන් ගෙන්නවා. ඒ මිනිස්සු තමයි දකුණු ඉන්දියාවේ මිනිස්සු රාමායනය කියෝ කීටි මිනිස්සු. ඒ මිනිස්සු ඒ පළාතට එනකොට මොකද වල් වැදිච්ච වනාන්තර තමයි ඒ කොට ඔක්කොම තේවතු හැදුවේ. රාමායනය කීකේ මිනිස්සුන් කිව්වා වරිල ලංකාව යන්න කියලා. රාමායන කීකේ ලංකාව ගැන හිතන් හිටියේ. ඇවිල්ලා ඒ දෙමළ මිනිස්සු තමයි ඒ පළාතවල නම් දාන්න ගත්තේ සීතායලි රාවණැල්ල කීකී. එහෙම තමයි මේ පළාතේ නම් හැදුනේ. එතකොට පුරාවිද්‍යාව කැඩීම් කරන්න බෙල් මහත්තයා ලංකාවේ මිනිසුන්ට කතා කරාම ලංකාවේ සිංහල බෞද්ධය කිව්වා හාපෝ අපට බෑ කිව්වා බුදුරජාණන් වහන්සේට අයිති භූමියේ අපට නම් හාරන්න බෑ කිව්වා. සුද්දන්ගේ කාලේ සුද්ද ලංකාව අපිට දීලා යනකොට සිංහලෝ නිදන් කඩනවා. සිංහලෝ චෛත්‍ය බිඳිනවා. කොච්චර පරිහානියක්ද? එදා සිංහලයෝ තේවත්තක වැඩ කරන්න අසතුටු වුණා. සුද්දෝ රට දීලා වැඩි කල් ගියේ නෑ. අපේ ගෑනු ගිහිල්ලා මැද පෙරදිග ගිහිල්ලා කක්කුසි හොදනවා. දැක්කද වෙනස? ඒ කක්කුසි හොදන රස්සාවට මෙහි ඇමතිවරුත්පත් කරනවා. පුළුවන් තරම් යවනවා කක්කුසි හොදන්න. නැද්ද දැන් මේ තත්ත්වේ? නීච වෙලා. ඒ නීච මනසට තිසරණ යන්නේ. අභිමානවත් හිත වනසගත්තු මනසට ඊට පස්සේ ඕනම ජරා බහුභූතයෙක් ගාව වැඳ වැටෙනවා. පිහිට හොයාගෙන නායකයෝ ඉඳලා. සරල නැහැ. දැක්කද කොතු කඩනට පස්සේ වෙන දේ? ඉතින් ඒ නිසා නැත්තර නැති වෙච්ච જાතියකට තියෙන එකම පිහිට මනාකොට සරණේ පිහිටීමයි. අපිට නැගී හිටින්න පුළුවන් මොකද අපිට රජෙක් ඉන්නවා. තෙරුවන් සරණ පිහිටපු ශ්‍රාවකයාට රජෙක් ඉන්නවා. ඒ රජා තමයි සක්දිවිඳු. සක්දිවිඳු ළඟට යන්න නම් සප්ත ව්‍රතපද සමාදන් වෙන්න ඕනේ. සමාදන් වෙලා පුරුදු කරගෙන තමයි යන්න තියෙන්නේ. ආන් එහෙම කරගත්තොත් අපිට බේරෙන්න පුළුවන්. සුගතියට යන්න පුළුවන්. මනුස්ස ලෝකයට ඇවිල්ලා කට ඇරලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියපු එකේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. එහෙම නැතුව මේ යන රැල්ලේ ආර්යෝපවාද කරගෙන යන රටාව නම් ඇඟහිරි වැටෙනවා.
මේ මිනිස්සු ආර්යපාද කරන හැටි දැක්කහම ඇඟහිරි වැටෙනවා. එච්චර බය හිතෙනවා තුනුරුවන්ට ගරන හැටි දැක්කහම. කතා කළොත් කියන්නේ මේ ඉක්මනට මගපල ලබයි. මෙලෝ පරලෝ දෙකම වනස ගන්නවා. ඉතින් ඒ නිසා මේ උඩඟුකමත් එක්ක කිසිම දෙයක් කරන්න බෑ. මං කිව්වේ වජිරාසනේ වන්දනා කරන්න ගිහිල්ලා අර මිනිස්සු පහනක් පත්තු කරලා ගියා ඉටිපන්දම බුදුරජාන් වහන්සේට පුදලා ගියා. ඒක බුදුරජාන් වහන්සේ වෙනුවෙන් දැල්වි තියෙන ඉඩ දුන්නේ. ඒකත් නිවල විශ්වා. බලන්න එතකොට කොහෙද යන්නේ කියලා. කොහෙද යන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ ගරුසරු දැක්වීම, තෙරුවන්ට ගරුසරු දැක්වීම, ත්‍රිවිධ රත්නයට ආදර ගෞරව දැක්වීම දැන් ගොඩාක් අලුතෙන්ම හිත හදා ගන්න ඕනේ. ඒව ගොඩක් නැති වෙලා තියෙනවා. ඒ නිසා මේ අර පරිහානීය ලක්ෂණ එද්දි අපි දක්ෂ වෙන්න ඕනේ මේ අපරිහානීය ධර්ම ඇති කරගන්න. මොකද පින්වත්නි අපේ මේ ශාසනික වශයෙන් අපි කල්පනා කළොත් මේ ප්‍රබෝධි මේ ධර්මයේ ඇසිල්ල මේ මෑත භාගයේ ඇති වෙච්ච එකක්. ඉස්සර ඔය අපි ඔය පුංචි කාලේ බණක් අහන්න ලැබෙන්නේ කලාතුරකින්. එහෙම නැත්නම් රේඩියෝ එකේ ගියොත් විතරයි. නැත්නම් ධර්මයක් නැහැ. මීට අවුරුදු 400-500කට කලින් සංඝයා හිටියෙත් නැහැ. ගණින්නාන්සලාගේ යුගයක් තිබ්බා. උපසම්පදා භික්ෂුවක් දකින්න නැති. බණපදයක් මොකුත් දන්නේ නැති යුගයක් තිබ්බා. මිනිස්සුන්ට ඒ මොකුත් මතක නැහැ. මතක නැහැ නෙමෙයි මොකුත් දන්නේ නැහැ. උපසම්පදා භික්ෂුවක් නැති කාලයක් තිබුණා. ජාතක පොත් වහන්සේ තමයි සමහර අවස්ථාවලදී මේ පන්සල් වල මේ දොරට හේතු කරලා තිබිලා තියෙන්නේ. ඒ පුස්කොළ පොත්. එහෙම යුගයක් තිබ්බා. මේ බොහොම මෑතක ඇති වෙච්ච ප්‍රබෝධයක් මේ තියෙන්නේ. දැන් මිනිස්සු අපිත් එක්ක වාද කරන්න එනවා බුදුරජාණන් වහන්සේ වදාළනේ ප්‍රතිපත්තිය දිකට මේ දෙන්න රහතුන් ගිහිස් නැහැ කියලා. මේ වෙච්ච දේ දන්නේ රටට. ඒ උඩඟු මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ උඩඟුකම විතරමයි. ඇත්තනම් දකින්න හම්බ වෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ සරණේ මනාකොට පිළිටනවා කියන්නේ අපි බොහොම අපිට උතුම් දෙයක්. කවුරුත් කියන්නේ සිතේ ඇති හැම කෙලෙස් වනසා ලොවම ජයගත් බුදුරජාණෙනි බිම්බරක් දස මාරසේනා පරදවාලු වීරයානිනි දෙව් මිනිස් ලොව සියලු දෙනහට සපත සැලසූ පින්වතානිනි දෑත නලලේ තබා වඳිනා වැඳුම් පිළිගත මැන ස්වාමිනි වාඩි වී වජිරාසනේ මත
වීරියෙන් දිනු බුදුරජාණෙනි සීල සංවර සිත් සමාහිත නුවණ ලැබගත් පින් සරණිනි විහිදුවා ෂඩ්වර්ණ බුදු රැස් ලොවම එලි කළ බුදුරජාණෙනි දෑත නළලේ තබා වඳිනා වැඳුම් පිළිගත මැන ස්වාමිනි සීතනේ රංජරා නදියේ පැනින් සැනසුන පින්වතාණෙනි නේක දුක් නසනා නිවන් මග සොයාගත් මහා පැනවතාණෙනි ලෝ සතුන්ගේ සැපත සැලසූ මහා කරුණා බුදුරජාණෙනි දෑත නළලේ තබා වඳිනා වැඳුම් පිළිගත මැන ස්වාමිනි බොහෝ දුර සිට පැමිණියෙමු අපි අපේ ගෞතම බුදුරජාණෙනි ඔහේ සසරේ ඇවිද ගිය අපි පිහිට ලැබුවෙමු ධම් රජාණෙනි කෙසේවත් නැහැ බැහැර වන්නේ සරණ ඔබමයි බුදුරජාණෙනි දෑත නළලේ තබා වඳිනා වැඳුම් පිළිගත මැන ස්වාමිනි මල් පහන් හා සුවඳ දුම් හා සිසිල් පැන් හා මේ ගිලන් පස පුදමි සම්බුදු පියාණෙනි මම පතාගෙන යම නිවන් සුව
සිතේ යහපත් ගුණ වැඩේවා පවිටු අකුසල් බල බිඳේවා සිල් සමාහිත නුවණ මතුවී නිවන් මග මා සිත රැඳේවා කලන මිතුරන් ඇසුර සැලසී ලොවී ලෝතුරු දම් ඇසේවා සදාකාලික සැපත සදනා ඒ අමා නිවනම ලැබේවා සාදු 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 දම් සිහනද